ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් අද ඔබ හමුවන මම ප්‍රසාද් සඳුන් ජීවන්ත ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස් තල වෙත. සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍ය සාර්ථකව අවසන්. දළදා කරඬුව ගෞරවයෙන් වැඩම කර වූ පිනෙන් පිරුණු හස්තියා. මෙරට රුධිර සංචිත කොවිඩ් හේතුවෙන් ආරක්ෂිත මට්ටමටත් වඩා අඩුවෙයි. නිමල වියත් බලංගොඩ අනදමෙත් මහා යතිසඳ ජන්මලාභය ලබා 125 සසයි. ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා. අද උදෑසන දියකැපීමේ චාරිත්‍රය සිදු කොට දහවල් පෙරහර පවත්වා පෙරහර මංගල්‍ය සාර්ථකව අවසන් කළ බවට වන සංදේශය ජනාධිපතිවරයාට බහර දීමෙන් අනතුරුව 2021 සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍ය නිල වශයෙන් නිමාවට පත් කෙරුණා. පස්වරු 6 පසු වී විනාඩි 44ට යෙදුණු සුබ මොහොතින් වයඹ දිශාභිමුඛව අවසන් මහා රන්දෝලි පෙරහර වීථි සංචාරය ආරම්භ කළා. අවසන් මහා රන්දෝලි පෙරහරේ පෙරහර කරඬුව වැඩම කර වූයේ නැදුන්ගමේ රාජා හස්තියා විසින්. ප්‍රපතිකුල මහිමම් බුද්ධාගම මහාමායා දේවී. දළදා මාලිගාවේ ඉන්දිරාජා සහ කතරගම මහා දේවාලයේ වාසනා හස්තියා පෙරහරේ දැලේ ගමන් කළා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව ජනතා සහභාගීත්වයෙන් තොරව මෙවර පෙරහර මංගල්‍ය පැවැත්වුවත් පෙර වර්ෂවලදී මෙන්ම විචිත්‍රවත් ලෙස පෙරහර සංස්කෘතිකාංගයන්ගෙන් වර්ණවත් වුණා. එහිදී ප්‍රදර්ශනය කෙරෙන්නේ අස්කිරිය ගෙඩිගේ රාජමහා විහාරයේ. මේ අතර රන්තෝලි පෙරහර අවසන් වීමෙන් අනතුරුව පෙරහර කරඬුව ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේ තැන්පත් කොට අලුයම සිව්මහා දේවාලයන්ගෙන් ගමන් ආරම්භ කළ දියකැපීමේ පෙරහර මහවැලි නදියේ ගැටඹේ තොට වෙත පැමිණ දියකැපීමේ චාරිත්‍රය සිදු කළා. ඉන් අනතුරුව අද දහවල් 1 පසු වී විනාඩි 42ට යෙදුණු සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව දහවල් පෙරහර වීථි සංචාරය ආරම්භ කළා. දහවල් පෙරහර ගෙවැදීමෙන් අනතුරුව පෙරහර මංගල්‍ය සාර්ථකව නිම කළ බවට වන සංදේශය දේවඩ නිලමේවරයා ප්‍රමුඛ සිව්මහා දේවාලයේ බස්නායක නිලමේවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මහනුවර ජනාධිපති මන්දිරයේදී බහර දුන්නා. එලෙස බහර දීමෙන් අනතුරුව 2021 සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍ය නිල වශයෙන් නිමාවට පත් කෙරුණා. අතිඋතුම් ශ්‍රී දළදා කරඬුව වැඩම කරවීමේ භාග්‍යලත් නැදුම්ගමුවේ රාජහස්තියා ඊයේ අවසන් මහා රන්දෝලි පෙරහරේ කරඬුව වැඩම කර වූ අවස්ථාවේ පෙන්නුම් කළ සුවිශේෂී හැසිරීමක් මෙවන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.
පෙරහර කණඩුව දරාගත් රාජා හස්තියා මෙහිදී දළදා මාලිගාවේ පඩිපෙළට යොදා තිබූ පාවඩය පාදයෙන් සහ හොඬවැලින් මෙලෙස සකස් කරගන්නා වීඩියෝව මෙවන විට සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ වැඩි දෙනෙකුගේ කතාබහට ලක්ව තිබෙනවා. තිකුල මහිමම් බුද්ධාගම මහමායා දේවී ධර ප්‍රසුතම් විද්‍යාදර සකලාගම නිපුණා බහුපටනම් ශ්‍රී ගෞතම ධාටා මුනි ප්‍රණමාමිත සරණම්. අතිඋතුම් දළදා වහන්සේ වැඩම කරවන නැදුන්කමේ රාජා ඇතුළු හස්තීන්ගේ බුද්ධිමත් භාවය සහ භාග්‍යවන්ත භාවය පෙන්නුම් කළ අවස්ථාවක් ලෙසයි බොහෝ දෙනෙකු මෙම අවස්ථාව පිළිබඳව සඳහන් කරන්නේ. 2005 වර්ෂයේ සිට 12 සරක් නැදුන්ගමේ රාජා හස්තියා විසින් අතිඋතුම් දළදා කරුණුව වැඩම කරවීමේ භාග්‍ය මේ වන විට හිමි කරගෙන තිබෙනවා. රුධිර සංචිත ආරක්ෂිත මට්ටමටත් වඩා අඩුවීමෙන් ජාතික රුධිර පාරවිලේන මධ්‍යස්ථානය දැඩි අසීරු තත්වයකට පත්ව සිටින බව එම මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසනවා. රුධිර සංචිත අඩුවීමෙන් රුධිර පාරවිලේන මධ්‍යස්ථානය සති කිහිපයක සිට අසීරු තත්වයකට පත්ව සිටියදී ඩෙල්ටා ප්‍රභේදයේ පැතිර යාමත් සමග රුධිරය පරිත්‍යාග කිරීමේ ස්වේච්ඡා වැඩසටහන් අවලංගු වූ බැවින් මෙම තත්වය උද්ගත වූ බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. රුධිරය වෙනත් භාණ්ඩමෙන් කාලයක් ගබඩා කර තබාගත නොහැකි බවත් රතු රුධිරාණු දින 30ත් 35ත් අතර කාලයක්ද රුධිර පට්ටිකා දින 6ක් පමණ කෙටි කාලයක්ද ගබඩා කර තැබිය හැකි බවත් කොරෝනා වෛරස් ව්‍යාප්තිය සමග ඉදිරියේදී ඇතිවන රුධිර ඉල්ලුම මත ජාතික රුධිර පාරවිලේන මධ්‍යස්ථානයේ අභියෝගය වැඩිවනු ඇතැයිද වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කළා. දැනට රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් ඩෙල්ටා ප්‍රභේද නිසාත් ඒ වගේම දැනට රජය විසින් හඳුන්වලා දීලා තියෙන සංචරණ සීමා නිසා මේ වෙන විට ජාතික රුධිර පාරමිතා සිවිය සතු රුධිර සංචිතවල කිසියම් අඩුවීමක් අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ නිසා ජාතික රුධිර පාරමිතා සේවයට රුධිර දායක මහත්මයාගේ සේවය ඉතාමත්ම අවශ්‍ය වෙන වෙලාවක්. අපි මේ වෙලාවේ හඳුන්වලා දීලා තියෙනවා ක්ෂණික දුරකථන අංක දෙකක්. ඒ තමයි 011153 කියන දුරකථන අංකයත් එක්කම 011153 කියන දුරකථන අංකයත් ඒ වගේම අපේ ndts.health කියලා වෙබ් පේජ් එකක් තියෙනවා. මේ දෙක හරහා ඕනෑම රුධිරදායක මහත්මියෙක්ට ජාතික රුධිර පාරමිතා සේවයට සම්බන්ධ වෙලා රට පුරා තියෙන මධ්‍යස්ථාන 107න් ඕනෑම මධ්‍යස්ථානයකට තමුන්ට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් තැනක පූර්ව කාල වේලාවක් වෙන් කරගෙන රුධිර දායකත්වයේ සපයන්නේ කියලා අපි ඉල්ලනවා. මේ අතර ජාතික රුධිර සංචිතයට තම දායකත්වය ලබා දීමේ අරමුණින් වැලිමඩ මොරගොල්ල සිරි ආරියරත්න ධර්මනිකේතන අනුබද්ධ හෙළජන බොදු පුබුදු සංවිධානයේ මූලිකත්වයෙන් 8 වන වරටත් සංවිධානය කළ ලේදන් දීමේ කඳවුරක් ඊයේ එම විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ පූජ්‍යපාද කොටවේරේ කාශ්‍යප ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතවයි. විරෝධාංග අනුශාසනාවෙන් අනතුරුව මෙම කටයුතු අද දින ආරම්භ කරන්නයි නුවරඑළිය මහරුහලේ ලේ බැංකුවේ වෛද්‍ය හෙද හා සෙසු කාර්ය මණ්ඩලය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව මෙහිදී ලේ ලබා ගැනීමට දායක වුණා. ලේ පරිත්‍යාගශීලීන් 200කට අසන්න පිරිසක් මෙහිදී ලේ පරිත්‍යාග කළ අතර සෑම පරිත්‍යාගශීලියෙක් වෙනුවෙන්ම වියලි ආහාර ද්‍රව්‍ය පාර්සලයක් සහ ඖෂධීය වටිනාකමක් සහිත පැලයක් ලබා දීමටද කටයුතු කළා.
අභිදජ මහරට්ටගුරු අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හිමියන් 20 වන සේවසේ විසූ තෙරවාද බුදුදහම පිළිබඳ විද්වත් භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ ශ්‍රී ලංකීය බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතර වඩාත් සම්භාවනාවට පාත්‍ර වූ භික්ෂුන් වහන්සේ නමක් ලෙස සැලකෙන අතර බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හිමියන් භාවනාව තුළින් ඉහළ තලයේ ආධ්‍යාත්මික සංවර්ධනයක් ළඟා කරගත් බවට සැලකෙන අතර නිර්හංකාර සරල දිවිපෙවතක් අනුගමනය කළ උන්වහන්සේ බුදුදහම ලෝපුරා ප්‍රචලිත කිරීමට අගනා සේවාවක් ඉටු කළා. බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමින් වහන්සේගේ 125 වන ජන්මදින ගුණානුස්මරණය අදට යෙදී තිබෙනවා. 1896 අගෝස්තු මාස 23 වන දින බලංගොඩ කිරිඳිගලදී උපත ලද අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානාහිමිපාණෝ 15 හැවිරිදි වියේදී උතුම් ප්‍රෞಢ භූමියට පත් වූහ. ඉන් අනතුරුව 1916 ජූලි මාස 14 වන දින 20 වස් සපුරා සිටියේදී බලංගොඩ උළුගන්තොට උදුකුකේප සීමා මාලකයේදී උන්වහන්සේ උපසම්පදාව ලදහ. විවිධ සමයන් හා දර්ශනයන් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයන්හි නියුතු වූ උන්වහන්සේ මහායානය හා තන්ත්‍රයානය පිළිබඳවද විශාරදත්වයක් ඉසිලූහ. 1955 දී මියන්මාර රජය සයවන බෞද්ධ සම්මේලනයේදී බුද්ධ දර්ශනය වෙනුවෙන් උන්වහන්සේ කළ අද්විතීය සේවාව වෙනුවෙන් ගෞරවය පුද කිරීමක් ලෙස අග්ගමහා පණ්ඩිත යන අභිධානය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේට පිරිනමන ලදී. එමෙන්ම මියන්මාරය අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානාහිමිපාණන් වහන්සේ වෙත එහි ඉහළතම සංඝ අභිධානය වන අභිධර්ම මහා රට්ටගුරු යන්නද පිරිනමන ලද අතර ආනන්ද මෛත්‍රිය මහානාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී ලංකා රජය විසින් ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ප්‍රවචන විශාරද ගෞරව උපාධිය පිරිනමන ලද අතර ඊට අමතරව විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය ශූරී සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්ති යන ගෞරව අභිධානයන්ගෙන්ද උන්වහන්සේ පිදුම් ලැබූහ. එසේම භාෂා ගණනාවක විශාරදයෙකු වූ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානාහිමිපාණෝ ෂඩ්භාෂා පරමේශ්වර යන විරුදයෙන්ද පිදුම් ලැබූ දෙවනි තෙරුන් වහන්සේද වෙයි. ශ්‍රී ලංකීය භික්ෂුන් වහන්සේලා අතර ආනන්ද මෛත්‍රිය මහානාහිමිපාණෝ වඩාත් ප්‍රචලිත වූයේ භාවනානුයෝගී භික්ෂුන් වහන්සේ නමක් ලෙස හා එයින් ප්‍රතිඵල නෙලාගත් තෙරුන් වහන්සේ නමක් ලෙසයි. එම විෂයට අදාළ ලිපි සහ පොත්පත් රැසක්ම උන්වහන්සේ විසින් රචනා කර තිබේ. ලොව තිබෙන සෑම භාවනා සම්ප්‍රදායක් පිළිබඳවම පාහේ උන්වහන්සේට දැනුමක් තිබූ අතර එය බුදුරජුන්ගේ භාවනා මාර්ගය සමග සම විෂම වන ආකාරය පැහැදිලි කිරීමේ පරිණත බවක්ද උන්වහන්සේ සතු විය. එමෙන්ම එම ක්‍රමවල උපයෝගීතාව පිළිබඳව උන්වහන්සේට අවබෝධයක් තිබින. උන්වහන්සේගේ දිනපොත්වල තමන් වහන්සේ භාවනාවේදී කුමන අත්දැකීම් ලැබුවේද යන්න පැහැදිලි වන ආකාරයට සටහන් තබා තිබේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උගත් ගුණවත් සිල්වත් මහා සංඝපීත්‍රුන් වහන්සේ නමක් වූ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානාහිමිපාණෝ මෙරට භික්ෂු වංශකතාවෙහි පරිච්ඡේදයකි. බදුල්ල කෝට්ටේගොඩ ගල්ගිපිටිය පුරාණ විහාරය ඇටම්පිටිය උඩගම ශ්‍රී බෝධිරුක්කාරාමය සහ පල්ලේගම සුමංගලාරාම යන විහාරත්‍රයාධිපති ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්කිරි පාර්ශවයේ ඌව පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද දිවිතොටවිල සුදම්ම නායක ස්වාමින් වහන්සේ පසුගිය 20 වන දින අපවත් වුණා. උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඊයේ පස්වරුවේ බදුල්ල නිසලාරණ පොදුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදු කෙරුණා. 1934 සැප්තැම්බර් මාස 8 වන දින බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දිවිතොටවිල ග්‍රාමයේදී පූජ්‍යපාද දිවිතොටවිල සුදම්ම නායක ස්වාමීන් වහන්සේ ජන්මලාභය ලබා තිබෙනවා. 1945 දෙසැම්බර් මාස 28 වන දින ඇටම්පිටිය බෝධිරුක්කාරාමේදී ප්‍රෞජා භූමියට පත්ව ඇති උන්වහන්සේ 1954 මැයි මාස 21 වන දින උපසම්පදාව ලබා තිබෙනවා.
බදුල්ල කෝට්ටේගොඩ ගල්ගේපිටිය පුරාණ විහාරය, ඇටම්පිටිය උඩගම ශ්‍රී බෝධිරුක්කාරාමය සහ පල්ලේගම සුමංගලාරාමය යන විහාරාත්‍රයන්හි විහාරාධිපතිත්වය හැබවූ අපවත් වී වදාළ පූජ්‍යපාද දිවිතොටවෙල සුදම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රදේශයේ ශාසනික සහ සමාජීය සේවාවන් රැසක නිරත වූ සුපේශල ශික්ෂාකාමී තෙරුන් වහන්සේ නමක්. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට දිනපතා එක් විය හැකියි. ඔබ සැමට සුවදායි රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.